කරන දෙවෙනි වීඩියෝ එක. අපි පළවෙනි වීඩියෝ එකේ කතා කරේ ගබඩාකරණය කියලා කටයුතු ටිකක්. අපි මේකේ කතා කරනවා 13 ශ්‍රේණියේ තියෙන ටිකක් සංකීර්ණ මාතෘකාවක් විදිහට හැමෝම කතා කරන කළමනාකරණයේ හැඳින්වීම පාඩම. ඉතින් මේ කළමනාකරණයේ හැඳින්වීම පාඩමේ ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන ක්‍රියාවලි 6ක්. මෙන්න මේ ක්‍රියාවලි 6 පාඩම් කරගන්න එක තමයි ලොකුම වැඩේ. ඉතින් අපි මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලි 6 ගැන. මේ ක්‍රියාවලි 6 උදාහරණයක් එක්ක අපි සාකච්ඡා කරන්න කල්පනා කරනවා. මොකද ඒ ක්‍රියාවලි වල පියවර ටික අපි හරියට දැනගන්න ඕනේ. ඉතින් මේ පියවර ටික හරි ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ප්‍රායෝගික උදාහරණකුත් එක්ක තමයි අපි කතා කරන්න හදන්නේ. ඉතින් කළමනාකරණයේ හැඳින්වීම පාඩම තුල අපිට කතා කරන්න තියෙනවා ක්‍රියාවලි 6ක්. පළවෙනි එක තමයි කළමනාකරණ ක්‍රියාවලිය. දෙවෙනි එක තමයි තීරණ ගැනීමේ ක්‍රියාවලිය. තුන්වෙනි එක තමයි සැලසුම් කරන ක්‍රියාවලිය. හතරවෙනි එක සංවිධානය කරන ක්‍රියාවලිය. පහ මෙහෙයවීමේ ක්‍රියාවලිය. 6 පාලනය කිරීමේ ක්‍රියාවලිය. මම මේ එක එක ක්‍රියාවලිය ගැන මෙතනින් පස්සේ කතා කරනවා. අපි කතා කරනවා ක්‍රියාවලි 5 අතරින් පළවෙනි ක්‍රියාවලිය. අපිට මේක කතා කරන්න තියෙන පළවෙනි ක්‍රියාවලිය තමයි කළමනාකරණ ක්‍රියාවලිය. කළමනාකරණ ක්‍රියාවලිය කිව්වහම ගොඩක් වෙලාවට අපි අඳින්නේ මෙන්න මේ කළමනාකරණ ක්‍රියාවලිය මෙන්න මේක මම කොටු කරලා තියෙන පින්තූරයෙන් තමයි අපි කළමනාකරණ ක්‍රියාවලිය පෙන්නන්නේ. හැබැයි මම මේ වලින් කළමනාකරණයේ හැඳින්වීමේ නිර්වචනය දීලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මෙන්න මේ කළමනාකරණ ක්‍රියාවලිය අපි පෙන්눔 කරන රූප සටහන කළමනාකරණ ක්‍රියාවලිය පෙන්눔 කරන රූප සටහන මෙන්න මේ නිර්වචනය තුල නිරූපණය වෙනවා. ඒක තමයි අපි මේ පෙන්වන්න හදන්නේ. ඉතින් මේ බලන්නකෝ. අපි දන්නවා හැමෝම නැහැ. ගොඩක් අය පාඩම් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ තියෙනවා කළමනාකරණ ක්‍රියාවලිය නිර්වචනය කරන්නේ ගතික ව්‍යාපාර පරිසරය. ඒ කියන්නේ වෙනස් වෙන ව්‍යාපාර පරිසරය තුල සංවිධානයක තියෙනවා ප්‍රකාශිත පරමාර්ථ අරමුණු. right? ගතික ව්‍යාපාර පරිසරය තුල සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ අරමුණු සංවිධානයක මෙතන පොඩි වචනයක් ඇලිලා මගේ යතියි. සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ අරමුණු සඵලදායී ඉටු කර ගැනීමට සම්පත් කාර්යක්ෂමතාවයෙන් සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම හා පාලනය කිරීමේ ක්‍රියාවලිය. එතකොට ඔක දිහා බැලුවාම අපිට හරි ලේසියෙන් පේනවා මෙන්න මෙහෙම. සංවිධානයක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පරමාර්ථ අරමුණු කොහොම ඉෂ්ට කරගන්නද? පරමාර්ථ අරමුණු ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන්නේ සඵලදායීව. මේ පරමාර්ථ අරමුණු සඵලදායී ඉටු කරගන්න සංවිධානයක් මොනවා පාවිච්චි කරනවද? සම්පත් පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා සම්පත්. මේ සම්පත් කොහොමද පාවිච්චි කරන්නේ? මේගොල්ලෝ සම්පත් පාවිච්චි කරන්නේ කාර්යක්ෂමතාවය. සම්පත් පාවිච්චි කරන්නේ කාර්යක්ෂමතාවය. ඒ වෙනුවෙන් මේගොල්ලෝ මොකක් කරනවද? සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කිරීම කරනවා. ඉතින් ඒකම තමයි අපි මේ දක්වලා තියෙන්නේ ක්‍රියාවලියක් විදිහට පින්තූරකින්. ඉතින් මේ බලන්නකෝ. කළමනාකරණ ක්‍රියාවලියේ යෙදවුම මොකක්ද? ඉතින් කළමනාකරණ ක්‍රියාවලියේ යෙදවුම වෙන්නේ මෙන්න මේ කළමනාකරණය කරන්නේ මොනවද? මෙන්න මේ හිඟ සම්පත්. ඒක නිසා කළමනාකරණ ක්‍රියාවලියේ යෙදවුම වෙන්නේ මෙන්න මේ හිඟ සම්පත්. right? කළමනාකරණ ක්‍රියාවලියේ යෙදවුම තමයි සම්පත්. සම්පත් කොහොමද පාවිච්චි කරන්නේ? සම්පත් කොහොමද පාවිච්චි කරන්නේ? සම්පත් භාවිත කළ යුත්තේ කාර්යක්ෂමතාවය. ඒ අනුව ආයතනයක් සංවිධානයක් තමන්ගේ සම්පත් භාවිත කරන්නේ කාර්යක්ෂමතාවයෙන්. කාර්යක්ෂමතාවය. මොකද කාර්යක්ෂමතාවය කියන්නේ? නාස්ති අපතය අවම කිරීම. නාස්ති අපතේ අවම කරනවා අපි ඒකට කියනවා කාර්යක්ෂමතාවය කියලා. ඒතර සංවිධානයක් තමන්ගේ පරමාර්ථ අරමුණු ඉෂ්ට කරගන්න තමයි සම්පත් කාර්යක්ෂමතාවයෙන් භාවිත කරන්නේ. එතකොට සංවිධානයක් තමන්ගේ සම්පත් කාර්යක්ෂමතාවයෙන් භාවිත කරලා බලාපොරොත්තු වෙන්නේ මොනව ඉෂ්ට කරගන්නද? තමන්ගේ පරමාර්ථ හා අරමුණු. තමන්ගේ පරමාර්ථ හා අරමුණු ඉටු කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ පරමාර්ථ අරමුණු මේගොල්ලෝ කොහොමද ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන්නේ? මෙන්න තියෙනවා පරමාර්ථ අරමුණු ඉටු කරගන්නේ කොහොමද? සඵලදායී.
සඵලදායීව. පරමාර්ථ අරමුණ ඉටු කරගන්නේ සඵලදායීව. ඒ අනුව පරමාර්ථ අරමුණු සඵලදායී ඉටු කර ගැනීම වෙනුවෙන් සම්පත් කාර්යක්ෂමතාවයෙන් තමයි මේගොල්ලෝ භාවිත කරන්නේ. සම්පත් කාර්යක්ෂමතාවයෙන් තමයි භාවිත කරන්නේ. ඉතින් අපි දන්නවා කාර්යක්ෂමතාවය සඵලදායීතාවය කියන දෙකම එක් වූ විට එතන මොකක් තියෙනවද? නියත ඵලදායීතාවයක් තියෙනවා. ඵලදායීතාවයක් නිර්මාණය වෙනවා. ඵලදායීතාවය හොයන සූත්‍රය නම් අපි දන්නවා නිමෝම බෙදීම යෙදවු. නමුත් මෙතන කතා කරන්නේ ඵලදායීතාවය වෙන සූත්‍රයෙන් නෙවෙයි. ආයතනයක් තුල සඵලදායීතාවයක් තියෙනවා නම් ආයතනයක් තුල කාර්යක්ෂමතාවයක් තියෙනවා නම් එතන අනිවාර්යයෙන්ම ඵලදායීතාවයක් ගොඩනගෙනවා. ඉතින් මේ විදිහෙන් මේගොල්ලෝ මොනවද කරන්නේ? කාර්යයන් හතරක් කරනවා. පළවෙනි කාර්යය තමයි සැලසුම් කරන්නේ. සැලසුම් කරන්නේ. දෙවෙනි කාර්යය මේගොල්ලෝ කරන්නේ සංවිධාන කරන්නේ. තුන්වෙනි කාර්යය මේගොල්ලෝ කරනවා මෙහෙයවීම. හතරවෙනි කාර්ය සංවිධානයක් කරනවා මොකක්ද? පාලනය. ඉතින් මෙන්න මේක අපි කියනවා කළමනාකරන ක්‍රියාවලිය කියලා. ඒ අනුව නිර්වචනය දිහා බැලුවහම නිර්වචනය තුළ තියෙන හැම දෙයක්ම මේ ක්‍රියාවලිය තුළ පෙන්වන්න කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් යෙදවීම කියන්නේ සම්පත්. මේ සංවිධානයක් පාවිච්චි කරන්නේ සම්පත්. සම්පත් භාවිත කරන්නේ පරමාර්ථ හා අරමුණ ඉටු කරගන්න. සංවිධානයක් කියන්නේ පරමාර්ථ හා අරමුණ ඉටු කරගන්න. පරමාර්ථ අරමුණ ඉටු කරගන්න සම්පත් භාවිත කරන්නේ කොහොමද? සම්පත් භාවිත කරන්නේ කාර්යක්ෂමතාවේ. පරමාර්ථ අරමුණ ඉටු කරගන්නේ සඵලදායීතාවයෙන්. ඉතින් මෙන්න මේ නිර්වචනය තුළ අන්තර්ගතය තමයි මෙතන අපි දක්වලා තියෙන්නේ. අපි කතා කරනවා කළමනාකරණයේ හැඳින්වීම අපිට කතා කරන්න දෙන දෙවෙනි ක්‍රියාවලිය. දෙවෙනි ක්‍රියාවලිය තමයි තීරණ ගැනීමේ ක්‍රියාවලිය. ඉතින් නූතන කළමනාකරුවන්ට විශාල වශයෙන් ගැටලු තියෙනවා. ඉතින් මේ නූතන කළමනාකරුව මේ ගැටලු හමුවේ ඒගොල්ලෝ මුහුණ පාන ගැටලු හමුවේ යාට සුවිශේෂී වූ තීරණ ගන්නවා. ඉතින් ඒ විදිහට කළමනාකරුවෙක් තීරණයක් ගන්න කොහොමද කියන එක අපි මේක කතා කරන්නේ. ඉතින් මේ පැත්තේ මම ප්‍රායෝගික උදාහරණයක් එක්ක ඒ උදාහරණය හමුවේ කළමනාකරුවෙක් සිද්ධාන්තමය වශයෙන් තියරියට අනුව එයා ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තමයි මම මෙතන විස්තර කරන්නේ. මේ පැත්තේ නිල් පාටේ ලියලා තියෙන අපි තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කියවල මේ පැත්තේ තියෙන ඊට අදාළ ප්‍රායෝගික තත්ත්වෙ. මේ තියෙන්නේ ඇඟලුම් කම්හලක විකුණුම් අඩුවීමේ සම්බන්ධයෙන් වූ කළමනාකරුවෙකු විසින් තීරණයක් ගන්නේ කොහොමද කියන එකයි අපි මේ කතා කරන්නේ. ඉතින් අපි බලමු තීරණ ගැනීමේ ක්‍රියාවලිය. එතකොට මුලින්ම කළමනාකරුවෙක් තීරණ ගන්න වෙන ගැටලු හමු වෙන නිසා කළමනාකරුවා මුලින්ම ගැටලු වඳුර ගන්න ඕනේ. ඇඟලුම් කම්හලේ වෙලා තියෙන ගැටලුව තමයි ඇඟලුම් කම්හලේ විකුණුම් අඩු වෙලා තියෙනවා. විකුණුම් අඩු වුණා නම් කළමනාකරුවාගේ වගකීම තමයි ගැටලුවට විසඳුම් දෙන එක. ඉතින් කළමනාකරුවා විසින් විකුණුම් අඩු වීමට දෙන්න පුළුවන් සරල විසඳුමක් තමයි යාට පුළුවන් ඕනනම් ප්‍රචාරණ වැඩසටහනක්. එහෙම නැත්නම් ප්‍රවර්ධන වැඩසටහනක් කරන්න. ටීවී එකේ දෙයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි තරගයක් තියන්න පුළුවන්. ඒගොල්ලෝ කම්මලක් ඕනම කම්මලක් ගමුකෝ. ඉතින් විකුණුම් අඩු නම් මේ වගේ විකල්ප විසඳුම් ගොඩක් තියෙනවා. හැබැයි අපි හරියටම ප්‍රශ්නය අඳුන ගන්න ඕන නිසා දෙවෙනි පියවර විදියට අපි මොකක් කරනවද? ගැටලුව විශ්ලේෂණය කරනවා. අපි ගැටලුව විශ්ලේෂණය කරනවා. ගැටලුව විශ්ලේෂණය කරනකොට අපිට පේනවා කම්හලේ විකුණුම් අඩුනේ ඇයි? මෙන්න අඩු වෙන්න හේතුව කම්හලේ විකුණුම් අඩුනේ ඉල්ලුම අඩු වෙච්ච නිසා. ඉල්ලුම අඩුනේ ඇයි? පැරණි යන්ත්‍ර භාවිතය නිසා නිමවුමේ ගුණාත්මක භාවය අඩු වෙලා. ඒක නිසා තමයි ඇත්තටම මොකක් වෙලා තියෙනද විකුණුම් අඩු වුනේ. ඒක නිසා අපි ගැටලුව අඳුනගත්තා. හඳුනා ගන්නාලද ගැටලුව මොකක් කළාද? විශ්ලේෂණය කරා. ගැටලුවනේ විකුණුම් අඩුවීම. ඒ විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියා පාරිභෝගික ඉල්ලුම අඩු වෙලා තියෙනවා. පැරණි යන්ත්‍ර වලින් හදන නිෂ්පාදිතයේ ගුණාත්මක භාවය අඩු වීම නිසා. ඒක නිසා තමයි ඉල්ලුම අඩු වෙලා තියෙන්නේ. අන්න අපි මොකක් කරාද? ගැටලුව විශ්ලේෂණය කරා. දැන් අපි දන්නවා අත්‍තරම ප්‍රශ්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අපි ඒකට දෙන්න පුළුවන් විසඳුම් මොනවද කියලා බලන්න ඕනේ. මෙන්න විකල්ප විසඳුම්. පැරණි යන්ත්‍ර භාවිතය නිසා ගුණත්වය අඩු වුණා. මෙන්න අපිට තියෙනවා අපිට විකල්ප විසඳුම් ගොඩනගන්න පුළුවන්. අපිට තියෙනවා විකල්ප විසඳුම් දෙකක්. පළවෙනි විසඳුම තමයි අපිට පුළුවන් නව යන්ත්‍රයක් මිලදී ගන්න.
අලුත් යන්ත්‍රයක් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පවත්නා යන්ත්‍ර අලුත් වැඩියා කිරීමක් කරන්න පුළුවන්. ගැටලුවට විසඳුම් දෙකයි එක්ක නව යන්ත්‍රයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන යන්ත්‍ර මොකක් කරන්න පුළුවන්ද? අලුත් වැඩියා කරන්න පුළුවන්. හැබැයි මේ දෙකෙන් අපි හොඳ එක තෝරගන්න ඊළඟට යන්නේ මේකට අපි කියනවා මොකක් කියලාද? විකල්ප ඇගීම කියලා. ඉතින් විකල්ප ඇගීමේදී අපි මොකද්ද කරන්නේ? විකල්ප ඇගීමේදී අපි එක් විකල්පයේ වාසි අවාසි විමසා බලනවා. වාසි අවාසි. නව යන්ත්‍රයක් මිලදී ගත්තාම අපිට අඛණ්ඩව අවුරුදු 10ක් කිසිදු ගැටලුවකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි වියදම ටිකක් වැඩි. අපිට යනවා ලක්ෂ 8ක විතර වියදමක් යනවා අලුත් යන්ත්‍රවලට. තියෙනේ වලුත් වැඩියා කරන්න අපිට යන්නේ රුපියල් ලක්ෂයක් විතර තමයි අපිට යන්නේ. අපිට රුපියල් ලක්ෂයක් විතර තමයි යන්නේ. හැබැයි අපිට මේක ඒ තත්ත්වයෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අවුරුදු 2ක් වගේ කාලයක්. නැවත අලුත් වැඩියා කරන්න වෙයි. සමහරවිට මේ වෙද්දි මේ යන්ත්‍රෝපකරණවල මේ වෙද්දි තව අවුරුදු 2ක් යද්දි මේ යන්ත්‍රෝපකරණ වටිනාකමක් නැත්තරම නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක මේ විකල්ප ඇහිීම කරලා හොඳම විකල්පේ තෝරගන්නවා. ඉතින් එයාට පෙනී ගියා බැලින්නම් අවුරුදු 8ක් යනකම් අවුරුදු 10ක් යනකම් අවුරුදු ලක්ෂ 8ක් වියදම් කළා කිසිදු ගැටලුවකින් තොරව නව යන්ත්‍ර මිලදී අරගෙන මෙන්න මේ ගැටලුවට විසඳුම හොයාගන්න පුළුවන්. ඒක නිසා එයා හොයාගත්ත හොඳම විකල්පය තෝරගත්තා. මෙන්න එයා තෝරගනිපු හොඳම විකල්පය තමයි නව යන්ත්‍රයක් මිලදී. අපි හොඳම විකල්පයක් තෝරගෙන ඉවරයි. අපි තෝරගනිපු විකල්පය තමයි නව යන්ත්‍ර මිලදී ගැනීම. නව යන්ත්‍ර මිලදී ගැනීමත් අපිට එහෙම නැත්නම් කලමනාකරුවෙක්ට හිතූ පරිදි කරන්න බෑ. ඕනම දෙයකට හොඳ සැලැස්මක් තියෙනවා. ඉතින් කලමනාකරුවා ඊළඟට කරන්නේ තමාගේ ගැටලුව වෙනුවෙන් දැන් මෙයා හොඳ විසඳුමක් තෝරගෙන තියෙනවා. ඒ විසඳුම ක්‍රියාත්මක කරන්න එයා හදලා තියෙනවා හොඳ සැලැස්මක්. මොකක්ද මෙයාගේ සැලැස්ම? මෙයා හරි සැලැස්මකට වැඩ කරන්නේ. මෙයා කරන්නේ මුලින්ම මිල ගණන් කැදවන. මිල ගණන් කැදවලා අඩුම මිල සහිත යන්ත්‍ර තමයි මෙයා මිලදී ගන්න. ඒ වෙනුවෙන් එයා මොකක් කරනවද? කම්හල නවීකරණය කරනවා. මාස දෙකක් තුළ මේ අදාළ කටයුතු සිදු කරනවා. ඉතින් මෙන්න හොඳම විකල්පය තෝරගෙන මේ විකල්පේ ක්‍රියාත්මක කරන්න සැලැස්මක් හැදුවා. ඒ සැලැස්ම අපිට දැන් ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ. ඒ අනුව ප්‍රායෝගික තත්ත්වයට මේ සැලැස්මපත් කරනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව මිල ගණන් කරනවා. ඒ මිල ගණන් විශ්ලේෂණය කළා අඩුම මිල සහිත මේ යන්ත්‍ර තෝරගන්නවා. අඩුම මිල සහිත යන්ත්‍ර තෝරගෙන සේවකයන් යොදවා අදාළ කටයුතු ක්‍රියාකාරී තත්ත්වයට පත් කරනවා. ඒක තමයි සැලැස්ම ක්‍රියාත්මක කිරීම. සැලැස්ම ක්‍රියාත්මක කරනකොට අපි හිතුව ආකාරයෙන් මේ දේවල් වෙන්න පුළුවන්. සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී සුළු අඩුපාඩු වෙන්න පුළුවන්. යන්ත්‍රවලට අපි භූමිය ස්ථාපිත කරනකොට යන්ත්‍රයට අවශ්‍ය ප්‍රමාණයටම භූමියේ ඉඩකඩ නැති වෙන්න පුළුවන්. සමහරවිට ඒ වෙනුවෙන් හදපු වේදිකාවල සුළු වෙනස් කිරීම් කරන්න වෙන්න පුළුවන්. ඉතින් මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී අවසාන වශයෙන් ඒ අවශ්‍ය අවස්ථාවන් වලදී සිදු කළ යුතු සුළු වෙනස් වීම් අඳුනගෙන ඒවට අවශ්‍ය අපි ක්‍රියාමාර්ග ගන්නවා. අවසාන වශයෙන් කරනවා අපි ඒකට කියන ඇගීම හා ප්‍රතිපෝෂණ. ඒ කියන්නේ ස්ථාපිත කිරීම අතරතුර අවශ්‍ය නම් සුළු සංශෝධනයන් සිදු කිරීම ඇගීම හා ප්‍රතිපෝෂණ. අපි කතා කරනවා කළමනාකරණය පාඩමේ 3 වෙනි ක්‍රියාවලිය සැලසුම් කරන ක්‍රියාවලිය. ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. සැලසුම් කරන ක්‍රියාවලිය කියලා කතා කරනකොට මේ දක්වලා තියෙන පියවර ටික පරමාර්ථ ස්ථාපිත කිරීම, අරමුණු හා උපාය මාර්ග හඳුනා ගැනීම, ඊට පස්සේ තියෙනවා පරිසර විශ්ලේෂණය, ඊට පස්සේ තියෙනවා සම්පත් විශ්ලේෂණය, අවස්ථා හා තර්ජන හඳුනා ගැනීම, ඊට පස්සේ කාර්යසාධන පරාසය හඳුනා ගැනීම, ඊට පස්සේ උපක්‍රමික තීරණ ගැනීම හා සැලසුම් සකස් කිරීම, ඊට පස්සේ තියෙනවා සැලැස්ම ක්‍රියාත්මක කිරීම, ඊළඟට තියෙනවා සාර්ථකත්වයේ මැනවීම හා පාලනය. මම මේක ප්‍රායෝගික උදාහරණයක් එක තමයි කතා කරන්නේ. ඒතර මේ බලන්නකො. මේ පැත්තේ තියෙන්නේ සබන් කැට නිෂ්පාදනය කරන ව්‍යාපාරයක සැලසුම් කරන ක්‍රියාවලිය. right? ඒතර මේ බලන්න මම මේ පැත්තේ විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ මම අනිත් පැත්තත් එක්ක මේක සමපාත කරනවා. සබන් කැට නිෂ්පාදනය කරන කම්පැනියක් තියෙනවා. ඒගොල්ලෝගේ බලාපොරොත්තුව තමයි ලාභය වර්ධනය කරන්න. ඉතින් ලාභය වර්ධනය කරද්දී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා 2020 දී ලාභය 20%කින් වර්ධනය කරන්න. ඒ වෙනුවෙන් ඒකට එක පිරිවැය රුපියල් 5කින් අඩු කරන්න ඕන. ඒ සඳහා ඒගොල්ලන්ට කරන්න තියෙන වැඩක් තමයි සබන් කැටයකින් ග්‍රෑම් 5ක් අඩු කරන්න ඕන. ඉතින් පළවෙනි පියවර දෙක බැලුවොත්
ලාභය වර්ධනය කිරීම මම සමාන කරලා තියෙනවා ක්‍රියාවලියේ පරමාර්ථ ස්ථාපිත කිරීම. මේක දීර්ඝකාලීන අපේක්ෂාවක්, මේක පරමාර්ථය. ඒ පරමාර්ථය ඉෂ්ට කරගන්න ඒ පරමාර්ථයට අදාළව මේගොල්ලෝ හදාගෙන තියෙන අරමුණු හා උපාය මාර්ග මොකක්ද අරමුණ 2030 දී ලාභයේ 120කින් වර්ධනය. ඒ වෙනුවෙන් මේගොල්ලෝ ගන්න උපාය මාර්ගය තමයි සබන් කැටයකින් රෑම් 5ක් බර අඩු කිරීම. ඉතින් මේ වැඩේ කරද්දී මෙයාට අභ්‍යන්තර පරිසරයෙන් බාහිර පරිසරයෙන් විවිධ වූ බලපෑම් වෙන්න පුළුවන්. ඒක නිසා මෙයා බලනවා පරිසර විශ්ලේෂණය. අභ්‍යන්තර පරිසරයේ ඉන්න අයිතිකාරය. අයිතිකාරය බලනවා මෙන්න මේ පරමාර්ථයට මෙන්න මේ අරමුණට අදාළව ලාභයේ 120කින් වර්ධනය අයිතිකාරයාට ප්‍රමාණවත්. අයිතිකාරය 120කින් වැඩි වුණාම ලාභයේ 120කින් විතරක් වැඩි වුණාම අයිතිකාරයට ඇතිද? අයිතිකාරයකට කැමතිද කියලා බලන්න ඕනේ. අයිතිකාරය කැමති නැත්නම් ආයතනයේ මේ පරමාර්ථ අරමුණ ස්ථාපිත කරගෙන වැඩක් නැහැ. ඒ වගේම මේව ක්‍රියාත්මක කරද්දී සෙසු පරිසර සාධකවල බලපෑම සෙසු පරිසර සාධක කොහොමද බලපාන්නේ කියලා අපි ෂඩුවත විශ්ලේෂණයක් කරන්න ඕන. ශක්තිය දුරත අවස්ථා තර්ජන ගැන හොයලා බලන්න ඕන. ඒ වගේම ඊට පස්සේ පරිසර විශ්ලේෂණයෙන් පස්සේ මේක ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයේ පවතිනවා නම් ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන සම්පත් මොනවද කියලා හොයලා බලන්න ඕන. මෙන්න මේ පරමාර්ථය අරමුණ ඉෂ්ට කර ගැනීමට යන ගමනේදී අපිට ඕන කරන සම්පත් මොනවද කියලා හොයලා බලන්න ඕන එක තමයි සම්පත් විශ්ලේෂණය. ඉතින් අපි යන්නේ ග්‍රෑම් 5කින් බර අඩු කරලා ලාභ වැඩි කරගන්නනේ. ඉතින් ග්‍රෑම් 5කින් බර අඩු කරද්දී අපිට යන්ත්‍ර සූත්‍රවල වෙනස්කම් කරන්න වෙනවා. විශේෂයෙන්ම සබන් හදන්නේ අච්චුවකනේ. ඒතකොට අච්චුවේ ප්‍රමාණය උස හෝ පළල හෝ අඩු කරන්න වෙනවා. එතකොට අපි සබන් හදන අච්චුවක නම් මේ යන්ත්‍රවල උස පළල වෙනස් කරන්න පුළුවන්ද කියලා අපි බලනවා. මෙහෙම බැරි නම් අපි මේ ක්‍රියාවලියෙන් තේරුමක් නැහැ. ඒක නිසා අපි මේ පරමාර්ථ අරමුණු ඉෂ්ට කරගන්න මේ සම්පත් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ඕනේ. ඒකට කියනවා සම්පත් විශ්ලේෂණය. ඉතින් මෙතනින් පස්සේ මේ වැඩේ කරගෙන යද්දී අපි බලනවා සම්පත් විශ්ලේෂණයෙන් අනතුරු අපිට තියෙන සුවිශේෂී ව්‍යාපාරික අවස්ථා සහ තර්ජන මොනවද කියලා. එහෙම එහෙම කරගෙන යද්දී ආයතන වලට මෙන්න මේ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට මම ගත්තොත් සමහර වෙලාවට රජය විසින් සබන් වලට උපරිම මිලක් සහ ඒ මිලට අදාළව තියෙන ඕන ප්‍රමාණයක් නියම කරලා තියෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තිබුණොත් ඒක මේව ව්‍යාපාරයට තර්ජනයක්. හේතුව මේගොල්ලෝ බර ග්‍රෑම් 5කින් අඩු කරනවා. බර ග්‍රෑම් 5කින් අඩු කරපු ගමන් මේගොල්ලෝගේ නිෂ්පාදිතය සම්බන්ධයෙන් නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා සම්පත් විශ්ලේෂණයෙන් පස්සේ අවස්ථා සහ තර්ජන අඳුර ගන්න ඕන. අවස්ථාවන් මොනවද? තර්ජන මොනවද? දැන් මේගොල්ලෝ නැති වෙන්න පුළුවන් තර්ජනයක් තමයි මම කිව්වේ. ග්‍රෑම් 5කින් බර අඩු කරාට පස්සේ නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් අවස්ථා සහ තර්ජන අඳුරගෙන ඒවත් අපි මැඩ පවත්වල ඒවටත් අපි විකල්ප හොයාගත්තට පස්සේ අපි කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම කරනවා. කාර්ය සාධන පරාසය හඳුනා ගැනීම කියන්නේ මොකක්ද? බර අඩු කරනකොට දැන් අපි බර අඩු කරලා විකුණුම් වැඩි කරගන්නනේ යන්නේ. හැබැයි ඇත්තටම බර අඩු කරලා විකුණුම් වැඩි කරගන්න යද්දී පාරිභෝගිකයා බර අඩු වුණා කියලා දැනගත්තොත් ඉල්ලුම අඩු වෙයි. ඉල්ලුම අඩු වුණොත් ලාභයක් වර්ධනය වෙන්නේ නැත. ඒ කියන්නේ අපි මේක මොන දේ කරත් මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩු වෙන්න පුළුවන්. ආවෝකට තමයි අපි කාර්ය සාධන පරාසය හඳුන ගන්නවා කියලා කියන්නේ. අපි කාර්ය සාධන පරාසය හඳුනගෙන ඒකටත් අපි විසඳුම් හොයනවා. ඒ විසඳුම් හොයාගත්තට පස්සේ අපිට තියෙනවා උපක්‍රමික තීරණ ගැනීම හා සැලසුම් සකස් කිරීම. පාරිභෝගිකයෝ සමහර වෙලාවට අපි බර අඩු කරාම මිලදී ගැනීම අඩු වෙයි කියලා හිතුනොත් අපිට කරන්න පුළුවන් උපාය මාර්ග තීරණ ගන්න සහ සැලැස්මක් සකස් කරන්න. මෙන්න අපි ගත්ත උපාය මාර්ගික තීරණයක් මොකක්ද? තරංගයක් පවත්වා මිලට ගැනීමට උනන්දු කරනවා. අපිට කියන්න පුළුවන් සබන් කැටවල කොළ 3ක් නැත්නම් 4ක් එවන්න අපි දිනුම් මැදීමක් කරලා වොෂින් මැෂින් දෙනවා. ඒ වගේ අපිට තරගයක් පවත්වන්න පුළුවන්. අපි උපක්‍රමික තීරණයක් ගත්තා. අපි තරගයක් පවත්වනවා. ප්‍රවර්ධන වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒකට දාලව සැලැස්ම සකස් කරනවා. දැන් ඊළඟට තියෙන්නේ අපේ කාර්ය සාධන පරාසයේ ගැටලුවක් තියෙනවා නම් අපි උපක්‍රමික තීරණ ගැනීම හා සැලැස්මක් සකස් කරනවා. ඒ සැලැස්ම අපි ක්‍රියාත්මක කරනවා. අලෙවි අංශයට කියලා ඔය විදිහට අලෙවි ප්‍රවර්ධන වැඩසටහනකට අවශ්‍ය කරන සියලුම දේවල් අපි සකස් කරනවා. සකස් කරලා ඉවර වෙලා ඒ සැලැස්ම අපි ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරන අතරතුර අපි බලනවා නැවතත් අර අපේක්ෂිත පරිදි අපේ ආයතනයේ ලාභය වර්ධනය වෙනවද කියලා. අපේක්ෂිත පරිදි අපි කාර්තුමය වශයෙන් බලනවා ලාභය හැම කාර්තුවෙම 120කින් වැඩි වුණාද කියලා. මේකට කියනවා සාර්ථකත්වය මෙන්න බැලීම හා පාලනය. එතකොට
සබන් නිෂ්පාදකය මෙන්න මෙහිමයි කරේ. එයාට පරමාර්ථයක් හදාගත්තා ලාභය වර්ධනය කරන්න. ඒ පරමාර්ථයට අදාළ වේ හදාගන්නපු අරමුණ තමයි 2020 දී ලාභය 120කින් වර්ධනය. ඒකට අදාළ එයා හදාගන්න උපාය මාර්ගය තමයි කැටයකින් ග්‍රෑම් 5කින් බර අඩු කිරීම. මේ වැඩේ කරගෙන යද්දී බලපාන පරිසර සාධක ගැන මෙයා හොයලා බැලීමක් කරා. අයිතිකාරයා කැමතිද? අයිතිකරුවා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ කෙනෙක්. අයිතිකාරයා කැමතිද? අයිතිකාරයාට 120ක ලාභය ප්‍රමාණවත්ද කියලා හොයලා බලුවා පරිසර විශ්ලේෂණය. මේ වැඩේ කරගෙන යද්දී සබන්ගට නිෂ්පාදනයේදී යන්ත්‍රෝපකරණවල කරන වෙනස්කම්, අච්චුවල කරන වෙනස්කම් ගැන හොයලා බලන එක තමයි සම්පත් විශ්ලේෂණය. ඊට පස්සේ මේ වැඩේ කරගෙන යද්දී නීතිමය බලපෑම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි අඳුන ගන්නවා. එහෙම නැත්නම් බලපෑමක් ඇති නොවෙන්න පුළුවන්. ඒක තමයි අවස්ථා හා තර්ජන හඳුනගන්න. ඊට පස්සේ අපි බලනවා අපි මේ බලාපොරොත්තු වෙච්ච දේ ඒ විදිහටම වෙයිද? බර අඩු වුණොත් සමහරලාට විකුණු වැඩි වෙන එකක් නෑ. ඒකට තමයි අපි කියන්නේ කාර්ය සාධන පරාසය හඳුනා ගන්නවා. ඒ කියන්නේ අඩුපාඩුවක් වෙන්න පුළුවන් දැන් අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ කාර්ය සාධන පරාසයක් ඇති වෙනවා නම් ඒ වෙනැක්වීම උපාය මාර්ගික තීරණ ගැනීම සහ සැලසුම් සකස් කරනවා. අපි ගන්නේ උපාය මාර්ගික තීරණය තමයි තරගයක් පවත්වා මිල ගැනීම උනන්දු කරනවා. සභාංගයටවල මේ පියන් එහෙම නැත්නම් කබර 3ක් 4ක් ගෙවන්න අපි තරගයක් පවත්වලා දිනුම් නැදීමක් කරලා තෑගි දෙනවා. ඒකට අනිවාර්යයෙන්ම මිනිසුන්ගේ විකුණුම් වැඩි වෙයි. ඒකට අපිට අපේක්ෂිත පරමාර්ථ කරුණු වලට යන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි මේ සැලැස්ම ක්‍රියාත්මක කරලා අපි සාර්ථකත්වයේ මෙන්න බැලීම හා පාලනය කරනවා. කාර්තුවෙන් කාර්තුවල අපි බලනවා අපි අපේක්ෂිත පරිදි ලාභය වර්ධනය වුණාද කියලා. කලමනාකරණයේ පාඩමේ 4 වෙනි ක්‍රියාවලිය සංවිධාන ක්‍රියාවලිය. හරිම ලේසි. පියවර විදියට ගත්තොත් අපිට තියෙනවා කාර්යයන් හඳුන ගන්න. ඊළඟට වැඩ බෙදන්න. ඊළඟට දෙපාර්තමේන්තු කරණය. ඊට පස්සේ තියෙනවා බලතල හා වගකීම් පැවරීම. ඊළඟට තියෙනවා වැඩි කිරීමේ ක්‍රියාපටිපාටිවත් ප්‍රමිතිය දිගිරීම. ඊට පස්සේ සම්පත් සම්පාදනය, අන්තිම පියවර සමායෝජනය. මම ගන්නවා අලුතෙන්ම පටන් ගන්න ගාමන්ට් එක. ඉතින් අලුතෙන් පටන් ගන්න ගාමන්ට් එක මොනවද කරන්න තියෙන්නේ? මෙන්න තියෙනවා ඒගොල්ලෝ හඳුන ගන්න පුකාරය. මෙතන ටිකයි තියෙන්නේ. ඇඟලුම් කම්මලක යාලට තියෙනවා රෙදි දී ගන්න, රෙදි මහන්න, ඒ වගේම සේවකයන්ගේ කටයුතු, සේවකයන්ගේ පැමිණීම්, නව සේවකයෝ බඳව ගැනීම, නව විලාසිතා හොයාගන්න, මේගොල්ලෝ හදන නූ රටවනවා නම් ඒ රට යැවීමට දාලා කටයුතු මේ හැම වැඩක්ම කරන්න තියෙනවා. ඉතින් ආයතනයක් සංවිධානකරණයේදී මේ ආයතනයට කරන්න තියෙන සමස්ත කාර්යභාරය අපි කියනවා මේවා රැකියාව හඳුනා ගැනීම කියලා. රැකියාව නිර්මාණය කියලා. ඉතින් මේ වගේ දේවල් හඳුනා ගන්නවා ආයතනයක තුළ කරන්න තියෙන සමස්ත වැඩ කොටස හඳුනා ගන්නවා. අපි ඒකට කියනවා මොකක්ද කියලා කාර්යයන් හඳුනා ගැනීම. ඉතින් මේ හඳුනාගන්නපු කාර්යයන් මිනිස්සුන්ට ලේසි විදියට කරන්න පුළුවන් වෙන විදිහට අපි ඒකක පුද්ගලයන්ට බෙදලා දෙන්නවා. ආන්නේ හඳුනාගන්නපු කාර්යයන් පුද්ගලයන්ට හෝ පුද්ගල කණ්ඩායමකට බෙදලා දෙනවා. ඔයාලා ටික රෙදි මිලදී ගන්න, ඔයාලා රෙදි කපන්න, ඔයාලා රෙදි මහන්න, ඔයාලා රට එවීමට දාලා කටයුතු කරන්න, මෙහෙම කරන්න කියලා එක එක කට්ටියට මේ වැඩ ටික බෙදලා දෙනවා. ආයතනයේ වැඩ කරන්න ඉන්න සේවකයන්ට මේ ටික බෙදලා දෙනවා. ආන්නේ කළ යුතු කාර්යයන් වාරෙන් අපි කට්ටියට බෙදලා දෙනවා නම් අපි ඒකට කියනවා වැඩ බෙදීම කියලා. ඉතින් මෙතනදී අපි මේ වැඩ ටික බෙදලානේ තියෙන්නේ. මේ බෙදපු වැඩ ටික ඒ වැඩ කරන පුද්ගලයෝ ටිකකුත් එකට එකතු කරලා ආන්න කාර්යයන් සහ පුද්ගලයන් සමූහයක් අපි ඒක රාශී කරලා අපි හදනවා දෙපාර්තමේන්තුවක්. උදාහරණයක් විදිහට රෙදි කපන කට්ටිය, රෙදි මහන කට්ටිය, රෙදි කපන කට්ටිය, රෙදි මහන කට්ටිය ටික එක්කව කරලා අපි හදනවා දෙපාර්තමේන්තුවක්, නිෂ්පාදන දෙපාර්තමේන්තුව. ඒ හදපුවා පිටරට යවීමට දාලා කටයුතු කරන කට්ටිය, මෙහි අසුරන කට්ටිය, ඒගොල්ලෝ ටික එක්කව කරලා අපි කියනවා අලවි දෙපාර්තමේන්තුව කියලා. ආයතනයේ සේවකයන්ට පඩි ගෙවන ඒවා, රටින් මුදල් ලැබෙන ඒවා, ඒව හසුරවන කට්ටිය එක්කව කරලා අපි කියනවා මූල්‍ය දෙපාර්තමේන්තුව කියලා. ඔය විදිහට පුද්ගල සමූහයක් සහ ඒගොල්ලෝ කරන කාර්ය සමූහයක් එක්කව කරලා අපි හදනවා මොකක්ද? දෙපාර්තමේන්තුව. ඉතින් මේ දෙපාර්තමේන්තු වල කටයුතු කරන පුද්ගලයන්ට රිසිසේ කටයුතු කරන්න බෑ. ඔහුට අදාළ කටයුතු සිදු කරන්න නීත්‍ය අනුකූලව බලතල දෙන්න. උදාහරණයක් විදිහට හිතන්නකෝ මූල්‍ය අංශයේ ඉන්නවා කියලා මිලදී ගැනුම් කළමනාකරුවෙක්. මෙන්න මේ මූල්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න මිලදී ගැනුම් කළමනාකරුවෙක්. ඉතින් එයාට මිලදී ගැනීම කටයුතු කරන්න බලතල දෙන්න. මිලදී ගැනීම කරන්න නම් මිල ගණන් විමසන්න. මිල ගණන් විමසලා අදාළ භාණ්ඩ සම්බන්ධයෙන් මුදල් ගෙවන්න, චෙක් පත් වලට අදාළ අත්සන් කරන්න,
ඒවට දාන බලතල දෙන්න ඕන. විශේෂයෙන්ම අපිට පත්වීමේ ලිපියක් කරා උට තනතුරක් දීලා ඒ තනතුර හරහා උට කල හැකි කාර්යයන් භාරයන් ටික අපි උට පැවරුවාම උට අදාළ කාර්යභාරය කරන්න බලතල ලැබුණා හා සමානයි. බලතලත් එක්කම අපිට උට වගකීම් දෙනවා. අදාළ බලතල මත අදාළ කාර්ය ඉටු කරන්න බැඳීමක් නිර්මාණය කිරීම කරන්න ඕනේ. ඒක නිසා තමයි අපි කියන්නේ බලතල හා වගකීම් පැවරීම. බලතලත් එක්ක එයා ඒ කටයුත්ත හරියාකාරව සිදු කරන්න උට වගකීමක් පැවරීම කරන්න ඕනේ. ආන්න අපි කාර්යයන් හඳුනාගත්තා, කරන්න තියෙන වැඩ ටික හඳුනාගත්තා. ඒ වැඩ ටික පුද්ගලයෝ ටිකට බෙදලා දුන්නා වැඩ දෙදීම. පුද්ගලයෝ ටිකකුයි කාර්යය ටිකකට එකතු කරා. අපි ඒකට කිව්වා දෙපාර්තමේන්තුකරණය. පත්වීමේ ලිපියක් කරහා කළ යුතු කාර්යභාරය පැහැදිලි කරමින් ඔහුට බලතල සහ වගකීම් පැවරීමක් කළා. බලතල සහ වගකීම් පැවරීමෙන් පස්සේ ඔහුට වැඩ කටයුතු කිරීමට වූ මාර්ගෝපදේශයක් අපි දෙන්න ඕනේ. ඒකට තමයි කියන්නේ වැඩ කිරීමේ ක්‍රියාපටිපාටිකවත් ප්‍රමිති ඇති කිරීම. එකක් තමයි මෙන්න මෙහෙම. මිලදී ගැනීම කළමනාකරු මිලදී ගැනීමක් කළ යුත්තේ නිෂ්පාදන කළමනාකරුගේ ඇනවුම් සහතික කිරීමකින් පසුව. ඒ කියන්නේ නිෂ්පාදන කළමනාකරුවා ඇනවුම සහතික කළාට පස්සේ තමයි කොයි වෙලාවෙත් මිලදී ගැනීම කළමනාකරුවාට අදාළ මුදල් ගෙවා මිලදී ගැනීම කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතුවමනාපෙට කිසිම විලාවක මිලදී ගැනීම කළමනාකරුවෙකුට අදාළ මිලදී ගැනීම කරන්න බෑ. ආයතනයක් ඇතුලේ වැඩ කටයුතු සිදු වෙන පිළිවෙලක් තියෙන එක තමයි වැඩ කිරීමේ ක්‍රියාපටිපාටිකවත් ප්‍රමිති නැති කිරීම කියලා කියන්නේ. ඊට පස්සේ මෙයාට මේ කටයුතු කරන්න ඕන කරන සම්පත් සම්පාදනය කරන්න ඕන. මෙයා මිලදී ගැනීම කළමනාකරුනේ. එයාට මේ මිලදී ගැනීම කටයුතු කරන්න මේ දේවල් කරන්න අවශ්‍ය පරිගණක, ලීබඩු උපකරණ, ලියකියවිලි කඩදාසි, මුද්‍රණ යන්ත්‍රය වගේ මෙයාට මේ වැඩේ කරන්න ඕන කරන අවශ්‍ය සම්පත් සම්පාදනය හැම අංශයකටම, හැම දෙපාර්තමේන්තුවකටම, හැම සේවකයෙකුටම ඕන කරන සම්පත් ටික අපි ලබා දීමක් කරන්න ඕන. අවසාන වශයෙන් මොකක් කරන්න ඕනද? ආන්න අපි සමායෝජනය සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ ආයතනයක් ඇතුළේ මේ වගේ දෙපාර්තමේන්තු හදලා ඒ දෙපාර්තමේන්තු වලට බලතල දීලා ඒවයි ප්‍රමිතිය ඇති කරලා ඒගොල්ලොන්ට සම්පත් දීලා තියෙනවා. ඒතකොට එක් දෙපාර්තමේන්තුව ස්වාධීනව කටයුතු කරනවා. එක් දෙපාර්තමේන්තු ස්වාධීනව කටයුතු කරාම නිෂ්පාදන දෙපාර්තමේන්තුව, අලෙවි දෙපාර්තමේන්තුව, මූල්‍ය දෙපාර්තමේන්තුව වෙන වෙනම කටයුතු කරා කියලා ආයතනයේ පරමාර්ථ අරමුණු ඉටු කරගන්න බෑ. ඒක නිසා මේ එක් අංශයකින් එකිනෙක සම්බන්ධීකරණය කරන්න ඕනේ. මේ සම්බන්ධීකරණයට තමයි අපි මොකක් කියන්නේද? සමායෝජනය කියලා කියන්නේ. ඒ අනුව සංවිධානය කරන ක්‍රියාවලියේ පියවර කාර්යයන් හඳුනා ගැනීම, වැඩ බෙදීම, දෙපාර්තමේන්තුකරණය, බලතල හා වගකීම් පැවරීම, වැඩ කිරීමේ ක්‍රියාපටිපාටිකවත් හා බෙහෙවත් ප්‍රමිතීන් නැති කිරීම, සම්පත් සම්පාදනය, සමායෝජනය. අපි කතා කරන කළමනාකරණය හැඳින්වීමේ පාඩමේ පස්වෙනි ක්‍රියාවලිය. පස්වෙනි ක්‍රියාවලියේ තියෙන්නේ මෙහෙයීමේ ක්‍රියාවලිය. ඒකේ තියෙන පියවර තුනයි. එක නායකත්වය, දෙක අභිප්‍රේරණය, තුන සංනිවේදනය. නායකත්වය කියන්නේ හරි සරල කතාවක්. සංවිධානයක් කියන්නේ තමන්ගේ පරමාර්ථ ඉෂ්ට කරගන්න. මේ පරමාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් පුද්ගලයන්ගේ චර්යාව, එහෙම නැත්නම් පුද්ගලයන්ගේ හැසිරීමට බලපෑම් කරන්න පුළුවන් නම් ආන්ගීකට අපි කියන නායකත්වය. තමන්ගේ පරමාර්ථ අරමුණු ඉටු කරගන්න සංවිධානයේ ඉන්න පුද්ගලයන්ගේ හැසිරීමට බලපෑම් කරන්න පුළුවන් නම්, ඔවුන්ගේ හැසිරීම වෙනස් කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා නායකත්වය. ඒ වගේම කළමනාකරුවෙක්ට පුළුවන් වෙන්න ඕන තමන්ගේ යටත් සේවකයන් අභිප්‍රේරණය කරන්න. නායකයෙක්ට ඉන්නේ සේවකයෝ නෙවෙයි අනුගාමීයෝ. කළමනාකරුවෙක්ට ඉන්නවා සේවකයෝ. අභිප්‍රේරණය කියන්නේ නිශ්චිත ඉලක්ක ඉටු කර ගැනීමට සේවකයන් උද්දීපනය කිරීම. තමන්ගේ කැමැත්තෙන්ම දෙයක් කරන්න කවුරු හරි පොළඹවන්න පුළුවන් නම් අපි ඒකට කියනවා අභිප්‍රේරණය කියලා. අභිප්‍රේරණය වූ පුද්ගලයෙක් අදාළ කටයුත්ත කරගන්න බලෙන් කිසිම දෙයක් කියන්න ඕනේ අදාළ ආයතනයේ ඉන්න සේවකයට. එයා සිය කැමැත්තෙන් ඕනම දෙයක් කරන්න පෙළඹෙනවා. අවසාන වශයෙන් සංනිවේදනය. යෝග්‍ය මාර්ගයක් වගේ එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට තොරතුරු සංක්‍රමණය. ඒ කියන්නේ පාර්ශව දෙකක් හෝ කිහිපයක් තොරතුරු හුවමාරු කරගන්න නම් එක්කෙනෙක් තවත් කෙනෙකුට තොරතුරක් දෙනවා නම් අපි ඔකට කියනවා සංනිවේදනය. මේක තමයි කළමනාකරන ක්‍රියාවලියේ තියෙන පහසුම සහ සරලම ක්‍රියාවලිය. මෙහෙයීමේ ක්‍රියාවලිය පියවර තුනයි: නායකත්වය, අභිප්‍රේරණය, සංනිවේදනය. කතා කරන්න හදන්නේ කළමනාකරණයේ හැඳින්වීම පාඩමේ තියෙන අන්තිම ක්‍රියාවලිය පාලන ක්‍රියාවලිය. පාලන ක්‍රියාවලියේ පියවර ටිකක් පියවර හතරයි තියෙන්නේ. ප්‍රමිති ස්ථාපනය, කාර්ය සාධනය වැනීම සඳහා ප්‍රමිති ස්ථාපනය, කාර්ය සාධනය වැනීම සඳහා ප්‍රමිති ස්ථාපනය,
සත්‍ය කාර්ය සාධනය මැන බැලීම, විචලනයන් හඳුනා ගැනීම වගේම අවසාන දියවර ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග ගැනීම. ඉතින් මම මේක මෙන්න මෙහෙම විස්තර කරන්න හදනවා ප්‍රායෝගික උදාහරණයක් එක්ක. මෙන්න එක්තරා ආයතනයක ඒගොල්ලෝ හදලා තියෙනවා ඒගොල්ලෝගේ ප්ලෑන් එකක්. ඒගොල්ලෝගේ ප්‍රමිතිය තමයි පළවෙනි මාසේ ඒගොල්ලෝගේ බලාපොරොත්තුව ඒකක 80ක් හදන්න. දෙවෙනි මාසේ බලාපොරොත්තුව ඒකක 120ක්. තුන්වෙනි මාස වෙනකොට ඒගොල්ලෝගේ බලාපොරොත්තුව 160ක්. ඉතින් අපි බලමු මේක කොහොමද පාලන ක්‍රියාවලියට ආදේශ කරන්නේ. ඉතින් මේක මේගොල්ලෝගේ අපේක්ෂිතය. මේගොල්ලෝ බලාපොරොත්තු වෙන තත්ත්වය. ඉතින් මේ විදිහට එක් මාසයේ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය තමයි ප්‍රමිති ස්ථාපනය කියලා කියන්නේ. ඒතර මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඒකක පළවෙනි මාසයේ 80යි, දෙවෙනි මාසයේ 120යි, තුන්වෙනි මාසයේ 160යි. මේකට කියන අපි ප්‍රමිති ස්ථාපනය කියලා. මෙන්න ප්‍රමිති ස්ථාපනය. ප්‍රමිති ස්ථාපනය කළ මේගොල්ලෝ බලනවා එක් මාසයේ මේගොල්ලෝගේ නිෂ්පාදන කටයුතු වල ඇත්ත තත්ත්වය කොහොමද කියලා. මෙන්න මේගොල්ලෝගේ ඇත්ත තත්ත්වය. ජනවාරි මාසේ මේගොල්ලෝ හදලා තියෙන්නේ ඒකක 70යි. පෙබරවාරි මාසේ මේගොල්ලෝ හදලා තියෙනවා 120ක්. මාර්තු මාසෙම නැත්තම් තුන්වෙනි මාසේ මේගොල්ලෝ හදලා තියෙනවා 165. එතන මේ බලන්නකො මේගොල්ලෝ ප්‍රමිති ස්ථාපනය කළා. හැබැයි අපි බලනවා මේගොල්ලෝගේ සත්‍ය කාර්ය සාධනය. මේ තියෙන්නේ සත්‍ය කාර්ය සාධනය. සත්‍ය කාර්ය සාධනය. ඇත්ත තත්ත්වය වෙනදී අපේක්ෂිත තත්ත්වයට වඩා 10ක් අඩුයි. අපේක්ෂිත තත්ත්වයට සමානයි. අපේක්ෂිතයටත් වඩා එහා ගිහිල්ලා තියෙනවා. මෙහෙම වෙන්න පුළුවන්. සමහරවිට මෙතන හේතු තියෙන්න පුළුවන්, මේ හැම එකකටම හේතු තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේක්ෂිත තත්ත්වයට වඩා අඩු වෙන්න හේතු සේවකයෝ ප්‍රමාද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණ වල ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒතර වැඩි වෙනකොටත් අපිට හොඳයි කියලා කියන්න බෑ. සමහර ලාට මෙතන ගුණත්වය අමුද්‍රව්‍ය අඩුවෙන් දාලා වැඩියෙන් හදලා වෙන්න පුළුවන්. එහෙම වුණාම ක්වොලිටිය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේ වැඩි වුණා කියලා අපි අපේක්ෂිත තත්ත්වයට වඩා වැඩි වුණා කියලා අපිට උගන්වන්නත් බෑ. මේ හැමදේටම අපි හේතු හොයන්න ඕනේ. මුලින්ම අපි ප්‍රමිති ස්ථාපනය කළා. මේ තියෙන්නේ ප්‍රමිති, මේ තියෙන්නේ සත්‍ය කාර්ය සාධනය. ඊළඟට අපි බලනවා විචලනයන් හඳුනා ගැනීම. විචලනය කියන්නේ වෙනස. මෙතන අපේක්ෂිත තත්ත්වයට වඩා අඩුයි. මේ තියෙන්නේ විචලනය. මේ තියෙන්නේ විචලනය. මෙතන තියෙනවා අපිට 10ක් අඩුයි. එහෙනම් අවාසිදායක විචලනය. අවාසිදායක විචලනය 10යි. මෙතන විචලනයක් නැහැ. මෙතන වාසිදායක විචලනය 5යි. ඉතින් අපි මේ විචලනයන් හඳුනා ගන්නවා. එහෙම නැත්නම් මේ වෙනස අපි හඳුනා ගන්නවා. ප්‍රමිති ස්ථාපනය කරා සත්‍ය කාර්ය සාධනය මැන මේ තියෙන්නේ මාස 3. පළවෙනි මාසයේ, දෙවෙනි මාසයේ, තුන්වෙනි මාසයේ. පළවෙනි මාසයේ අවාසිදායක විචලනය 10යි. දෙවෙනි මාසයේ විචලනයක් නැහැ. තුන්වෙනි මාසයේ වාසිදායක විචලනය 5යි. එතකොට විචලනයක් නැත්නම් අපිට එතනින් එහාට කරන්න දෙයක් නැහැ. විචලනයක් නැහැ මේ දෙවෙනි මාසේ විචලනයක් නැහැ අපිට මුකුත් කරන්න ඕන නැහැ. හැබැයි පළවෙනි මාසේ අවාසිදායක විචලනය 10යි. එහෙනම් අපි ඒක කොහොම හරි කවර් කරන්න ඕන. යන්ත්‍ර සූත්‍ර වල ප්‍රශ්නයක් නැහැ. යන්ත්‍ර සූත්‍ර නවීකරණය කරන්න ඕන. ආන අපි ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග ගන්නවා. ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ කියන්නේ අපේ විචලනය නැති කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග ගන්නවා කියන්නේ විචලනය නැති කරන්න ක්‍රියාමාර්ග ගන්නවා. වාසී 5 වැඩිපුර 5ක් හදලා දෙනවා. ඇයි වාසී උනේ? ඇයි වැඩිපුර හැදුවේ? අපි ඒකට හේතු හොයලා බලන්න. සේවකයන්ගේ හැකියාවන් වැඩි වෙලාද? එහෙම නැත්නම් අමුද්‍රව්‍ය වල ප්‍රශ්නයක් වෙලා සමහර වෙලාවට අමුද්‍රව්‍ය අඩුවෙන් දාලා වැඩියෙන් හදලා එහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි වාසිදායක වුණත් අපි ඒකටත් හේතු හොයනවා. ඒ හේතු හොයලා වැරද්දක් අඩුපාඩුවක් නම් ඒව හදනවා. ඒකට තමයි කියන්නේ මොකක් කියලාද ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග වෙන්නේ. එතන මේකේ පුංචි දෙයක් පේනවා. සමහර වෙලාවට දැන් මේකනේ අපි මේ කතා කරන පාලන ක්‍රියාවලිය පියවර 3කින් ඉවර වෙන්නත් පුළුවන්. පියවර 3කින් ඉවර වෙන්නේ මොනව නැති වුනහමද? විචලනයන් නැති වුණාම. විචලනයන් තියෙනවා නම් තමයි අපිට ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග ගන්න වෙන්නේ. අනුව පාලන ක්‍රියාවලිය පියවර 4කින් ඉවර වෙන්නත් පුළුවන්, 3කින් ඉවර වෙන්නත් පුළුවන්. ප්‍රමිති ස්ථාපනය කරනවා, සත්‍යකාර සාධනය මනිනවා, විචලනයන් හඳුනා ගන්නවා. විචලනයක් එහෙම නැත්නම් බැරැද්ද තියෙනවා නම් තමයි ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග ගැනීමේවත් විචලනය නිවැරදි කරන්න ඕනේ. විචලනයක් නැත්නම් එතනින් එහාට කරන්න දෙයක් නැහැ. මේ දෙවෙනි මාසේ
විචලනයක් නැහැ. ඒක නිසා අපිට කරන්න කිසිම දෙයක් නැහැ. පළවෙනි මාසේ 10ක් අඩුයි අඩු 10 හදන්න ඕන. තුන්වෙනි මාසේ 5ක් වැඩි. ඇයි වැඩි උනේ? ඒකට හේතු හොයන්න ඕන. ඉතින් මේක තමයි අපි කතා කරන අන්තිම පාලන ක්‍රියාවලිය. මේක තමයි අපි කතා කරන පාලන ක්‍රියාවලිය. ඒතර ඔයාලගේ සිලබස් එකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම පාලන ක්‍රියාවලිය. සිලබස් එකේ දීලා තියෙනවා ප්‍රමිති ස්ථාපනය. ඊට පස්සේ තියෙනවා සත්‍ය කාර්ය සාධනය මැනීම. ඊට පස්සේ ඊළඟ පියවරදී දීලා තියෙන්නේ ප්‍රමිති සමග සත්‍ය කාර්ය සාධනය සමාන වේද. ප්‍රමිති සමග සත්‍ය කාර්ය සාධනය සමාන වේද. අපිට දෙන්න පුළුවන් උත්තර දෙකයි. ඔව් නැත. right? ප්‍රමිති ස්ථාපනය කරා සත්‍ය කාර්ය සාධනය මැන්න මේ දෙක සංසන්දනය කරාම සමානද නැද්ද? සමාන නම් අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. කිසිවක් කළ යුතු නොවේ. ප්‍රමිති සත්‍ය කාර්ය සාධනයයි සමානයි නම් විචලනයක් නෑ අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. ප්‍රමිති සහ සත්‍ය කාර්ය සාධනය සමාන වේද නැත. මේ ඔව්නේ. මේ තියෙන්නේ ඔව්. මේ තියෙන්නේ නැත. නැත්නම් ප්‍රමිති සත්‍ය කාර්ය සාධනය සමාන නැත්නම් මෙන්න අපිට තියෙන අන්තිම පියවර විචලනයන් නිවැරදි. මේ දෙකේදීම විචලනය නිවැරදි කිරීම කරනවා. අපි විචලනයන් නිවැරදි කරා. right? මේක තමයි සිලබස් එකේ දීලා තියෙන පාලන ක්‍රියාවලියට දාලා රූප සලකන. ඉතින් අද අපි කතා කරේ කළමනාකරණය හැඳින්වීමේ පාඩමේ තියෙන ක්‍රියාවලි 6ක් තියෙන මේ ක්‍රියාවලි 6 ගැන තමයි කතා කළේ. ඉතින් කොහොම හරි කමන්නේ අපි බලාපොරොත්තු වෙන මෙතන ඉස්සරහට තව එක එක අමාරු කියන සංකීර්ණ කියන විෂය කරලා ඒ කොටස් පිළිබඳව වීඩියෝ දාන්න. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට යටින් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඔයාලට තව ඉස්සරහට ඕන විෂය කරුණු මොනවද අපි විස්තර කරන්න ඕන මොනවද කියලා ඒවා ඔයාලට දාන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බලන්න යාළුවොත් එක්ක මේක බෙදා හදා ගන්න subscribe කරන්නත් කියලා කියනවා. අපි බලාපොරොත්තු වෙන මේක මෙතනින් ඉදිරියට තව පාඩම් ඉදිරියටම අරගෙන යන්න. මේක සම්බන්ධයෙන් අවස්ථාව ලබා දීපු මාතර බෙන්ච්මාර්ක් ආයතනයේ ස්තුතිය වන්දනවා මේ ආයතන පරිශ්‍රය ලබා දීමට මේ වීඩියෝ එක මට කරගන්න. ඉතින් මොන හරි ගැටලුවක් තියෙනවා නම් මගේ දුරකථන අංකය තියෙනවා ඒකට අමුතුමක් දෙන්න. එහෙම නැත්නම් Viber WhatsApp ඔය ඕන කියන ඕන ක්‍රමවේදයකට දාන්න පුළුවන්. මම ඔක දාලා තියෙනවා පල්ලෙහාම මේ වීඩියෝ එකට අන්තිමට යයි මගේ නම්බර එක. ඒකට ඕන දෙයක් මගෙන් අහගන්න පුළුවන්. ඉතින් මේකේ අඩුපාඩුවක් මොනවද තියෙනවා නම් මට පණිවිඩයක් දාන්න පුළුවන්.